කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ඒ ත්‍රිලෝක්‍ය සුපූජිත වුණු දස බලධාරී ලෝක ශිවංකර අමාමෑණී බුදු පියාණන් වහන්සේට අප සැමගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. සදහවතුනි, අදත් සුපුරුදු පරිදි ප්‍රබුද්ධ මනසකට කතා කරන්න, ප්‍රඥාවෙන් ඔබේ ජීවිතය පුරවාලන, ප්‍රඥාවේ දොරගුළු විවර කරලන කතංසු ලබතේ පඤ්ඤං වැඩසටහන ආරම්භ කරන්නට අපට අවසරයි. මෙකී වැඩසටහන තුළින් ධර්මාවබෝධය පසක් කරගන්නට උත්සාහ දරන ඔබ වෙනුවෙන් මේ මහා දැනුම් සම්භාරය ජීවිතයට එක්කාසු කරන්නට මෙන්ම බෞද්ධ නාලිකාව නම් වූ මේ සුවිසල් මාධ්‍ය වනස්පතියෙහි වර්තමාන නායකත්වය උසුලන කොළොම් පුරවරේ මහා පුණ්‍ය කේන්ද්‍රස්ථානය වුණු ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යජාලයෙහි ගරු සභාපති ධුරන්දර අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ අප ඊටාම ගෞරවයෙන් පාදාභිවන්දනයෙන් යුක්තව මේ වැඩසටහන වෙනුවෙන් පිළිගන්නවා. සාදු සාදු සාදු. සදහවතුනි, අද දවසේදී අපි නවමු වග්ගයක් ආශ්‍රය කරගෙන නවමු සූත්‍ර දේශනාවක් සාකච්ඡා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. මේ සතියේ පටන් ආරම්භ වෙන්නේ සංයුක්ත නිකායේ වන සංයුක්තේ වන වග්ගයේ එන සූත්‍ර දේශනාවන්. ඉතින් අද දවසේදී ඒ අනුව අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන සූත්‍ර දේශනාව තමයි විවේක සූත්‍රය. ඇත්ත වශයෙන්ම මේ සූත්‍ර දේශනාවේ අන්තර්ගත කරුණු සූත්‍ර පෙළට අදාළව කොයි විදිහටද පැහැදිලි කර දෙන්නේ කියන කාරණාව අපි මුලින්ම නායක ස්වාමින් වහන්සේගෙන් විමසා දැනගන්නට කැමතියි. අවසරයි නායක ස්වාමින් වහන්සේ. මහා සංඝරත්නයන් අවසරයි, වාසනාවන්ත පින්තුනි. අද අපි අලුත් සංයුක්තයක් ආරම්භ කරනවා. ඒ සංයුක්තය තමයි සහන් මතක් කළා වගේ සංයුක්ත නිකායේ නවවන සංයුක්තය වන සංයුක්තය. වන සංයුක්තයේ වන වර්ගයේ පළවෙනි සූත්‍ර දේශනාව තමයි එතකොට විවේක සූත්‍ර දේශනාව. පළවෙනි සූත්‍රය විවේක සූත්‍ර දේශනාව. වන සංයුත්තේ සඳහන් වන සූත්‍ර දේශනා වනාන්තරය මුල් කරගෙන, එන අරණ්‍ය සේනාසන වනාන්තරය මුල් කරගෙන භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දේශනා තමයි අන්තර්ගත වෙන්නේ. අපි බලමු මේ පළවෙනි සූත්‍රය, එහෙම නැත්නම් විවේක සූත්‍රයේ මොනවාද අපිට එකතු කරගත හැකි, අපේ ජීවිතවලට එකතු කරගත හැකි ධර්ම කාරණා මොනවද කියලා, ධර්ම උපදේශයන් මොනවද කියලා. සූත්‍ර දේශනාව ආරම්භ වෙන්නේ පෙළ දේශනාවට අනුව මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක එක්තරා මහණෙක් කොසල් දනව්වෙහි එක්තරා වන ලැහැබෙක වෙසෙයි. එකල්හි ඒ මහණතෙමේ පස්කම් සුව ඇසුරු කළ ලාමක අකුසල් සිටිවිලි සිතයි. તો දැන් මේ වැඩ සිටින ස්වාමීන් වහන්සේ කොසල් දනව්වෙහි එක්තරා වන ලැහැබෙක තමයි ආරණ්‍ය සේනාසනයක තමයි මේ වැඩ වාසය කරන්නේ. අපි දන්නවා ආරණ්‍ය සේනාසනවල ස්වාමීන් වහන්සේලා 59 වැඩ ඉන්න විශාල ආරණ්‍ය සේනාසනත් තිබෙනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේලා 4-5 වැඩ ඉන්න ආරණ්‍ය සේනාසනත් තියෙනවා නේද? ඒ වගේම තවත් වනලැහැබ ආශ්‍රය කරගෙන තනි කුටියක්
සකස් කරගෙන ගුණ පුරන ස්වාමීන් වහන්සේලාත් වැඩ ඉන්නවා. දැන් මේ වනල හැබැයි මේ ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න බව තමයි අපිට සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙන්නේ. මේ ස්වාමීන් වහන්සේ අර ගමට පිණ්ඩපාතේ වැඩම කරලා පිණ්ඩපාතේම ලබාගෙන විවේකයේ බහුල කොට වාසය කරන ස්වාමීන් වහන්සේ නමක්. කියන්නේ විවේකයේ බහුලයි. බුද්ධ වචනයට අනුව විවේකයේ බහුල කොට වාසය කරනවා. කායික විවේකය. නමුත් මානසික විවේකය ඇති කරගෙන නැහැ. නේද? චිත්ත විවේකයෙන් උපදි විවේකයෙන් හිත සරු කරගෙන නැති බවක් තමයි සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ. එතකොට පස්කම් සොයගෙන තමයි කල්පනා කර ඉන්නේ. නේද? දැන් ගමට පිණ්ඩපාතේ වැඩම කළත් ගමේ යම් කිසි දේවල් දැක්කනම් නේද? මනුෂ්‍යව වෙන්න පුළුවන් අවිඥානික සවිඥානික නේද? වස්තුන් දැකලා ගෙවල් දොරවල් යාන වාහන නේද? කෙත්වතු එක එක සම්පත් නේද? මේවා දැකලා ඒව ගැන තමයි වර්ණනා කර කර හිතින් වර්ණනා කර කර ඉන්නේ. එහෙමයි. ඇසින් දකින්න දේවල්, කනෙන් අහන දේවල්, නාසයෙන් ආග්‍රහණය කරන දේවල්, ඊළඟට දිවෙන් රස බලන දේවල් ගැන නේද? ශරීරයෙන් ස්පර්ශ ලබන දේවල් පිළිබඳව තමයි මේ සිතින් හිතා ඉන්නේ. ඉක්බිති ඒ වනල හැබෙහි අධිග්‍රහිත වූ ඒ මහානහට අනුකම්පා කරන වැඩ කැමැති ඒ දෙවිතෙමේ ඒ මහානහට සංවේගය උපදවනු කැමැත්තේ ඒ මහණු වෙත එළඹියේය. එළඹේ මහානහට ගාථාවෙන් කීය. ඔන්න කල්යාණ මිත්‍ර සම්පත්තියෙහි වටිනාකම. එහෙමයි. නේද? කල්යාණ මිත්‍රෝ එකතු වෙච්ච අවස්ථාවක්. එහෙමයි. දැන් මේ ස්වාමීන් වහන්සේට අනුකම්පාවෙන් ඒ වනලැහැබ ආශ්‍රය කරගෙන වැඩ ඉන්න දෙවි කෙනෙක්. දෙවි කෙනෙක් දකිනවා ස්වාමීන් වහන්සේ මොනවද හිතන්නේ කියලා මේ. නේද? එතකොට අපිට ඇත්තටම සාමාන්‍යයෙන් අපි අපේ ජීවිත ගැන හිතන්න ඕන කාරණයක් මේක. නේද? අපි හිතන දේවල් මේ හොරෙන් හිතන්න බෑ. නේද? හොරෙන් හිතන්න බෑ. කවුරු හරි අහගෙන බලාගෙන ඉන්නවා කියන එක තමයි මෙතෙන් පැහැදිලි වෙන්නේ. ඉතින් දැන් කෙනෙකුට කියන්න පුළුවන් මම මෙච්චර දේවල් හිතා ඉන්නවා කවුරුත් ඇවිල්ලා කිව්වේ නෑනේ කියලා. නේද? කියන දවසක් එනවා. කියන දවසක් එනවා. ඉතින් මේ ඒ අනුකම්පාවෙන් පෙරාත් භාවයන් වල යම් කිසි විදියකින් ළඟම හිටපු ඥාති කෙනෙක් වෙන්න පුළුවන්, මිත්‍රයෙක් වෙන්න පුළුවන් නේද? එහෙම කෙනෙක් මොකද මේ මරණින් පස්සේ දිව්‍යාත් භාවයක් ලබාගෙන දැන් අනුකම්පාවෙන් යුක්තව මේ ස්වාමීන් වහන්සේට කරුණු කියනවා. ඒ කියන්නේ සංවේගී උපදවන්න ඕනේ කියලා තමයි දැන් මේ වෙලාවේ කල්පනා කළේ. විවේකයේ කැමැතිව වනයේට පිවිසියේ වෙහිය. දැන් ඔබ වහන්සේ මේ විවේකයට කැමැතිලා තමයි දැන් ඔබ වහන්සේ මේ ආරණ්‍ය සේනාසනේ මේ තනියෙන් වාසය කරන්නේ. දැන් තනියෙන් වාසය කරන්නට විවේකයේ උපදවා ගත්තේ බොහොම අමාරු වෙන්නේ නේද? දැන් ඔබ වහන්සේට තිබුණා විවාහ ජීවිතයටපත් වෙලා බිරින්දක් එක්ක දරුවන් එක්ක ජීවත් වෙන්න. ඊළඟට ඒ ගමේ අනිකුත් සියලු කටයුතුත් එක්ක විශාල පිරිසක් එක්ක ජීවත් වෙන්න පුළුවන්කම තිබුණා. දැන් එහෙම නැහැ. වහන්සේ විවේකයෙන් ඉන්න ඕන නිසා තමයි දැන් මේ පැවිදි භූමියටපත් වෙලා මේ විදිහට විවේකයේ වෙන් කරගත්තේ. එහෙත් ඔබ වහන්සේ සිත පිටත හැසිරෙයි. ඔබ වහන්සේගේ සිත දැන් මේ අභ්‍යන්තරේ නෙවෙයි හැසිරෙන්නේ. මානසිකත්වයේ පිහිටන්නේ බාහිරින්. එහෙමයි. නේද? පිටත තමයි හැසිරෙන්නේ. ජනයෙක් වූ ඔබ අන්‍ය ජනයා කෙරෙහි චන්දරාගේ දුරු කරව. එතකොට මිනිස්සෙක් වෙච්ච ඔබ
අනිත් මිනිස්සු කෙරෙහි ඇති කරගන්න චන්දරාගය මේ වෙලාවේ දුරු කරගන්න ඕන. එහෙමයි. නේද? දුරු කරගන්න ඕන. එහෙන් පහවගේ රාගය ඇත්තේ සැප ඇත්තෙක් වන්නේය. ඒතර ඔබට රාගය දුරු කරන්න ඔබට පුළුවන් නම් ඔබට පුළුවන් ඊට වඩා සැපයක් විඳින්න පුළුවන්. රාගය දුරු කරගත්තා නම් ඔබ වහන්සේට පුළුවන් මීට වඩා හොඳ අර විවේකයේ යථාර්ථයක් බවට පත් කරගන්න පුළුවන්. එහෙමයි. විවේකයෙන් තව සතුටු භාවයකට පත් වෙන්න පුළුවන්. දැන් මේ පවතින රාගය දුරු කරගන්න පුළුවන්කම ලැබුණා. අනබිරතිය දුරු කරව. එතකොට කැමැත්තක් තියෙන්න ඕනේ. සෑම දෙයකටම කැමැත්තක් තියෙන්න ඕනේ. එහෙමයි. කැමැත්තක් නැත්නම් ආහාර පාන ගන්න බෑ. ස්නානය කරන්න බෑ. එහෙමයි. ඇඳුම් පැළඳුම් අඳින්න බෑ. නේද? නිදා ගන්න බෑ. එහෙමයි. අනිකුත් විදිහේ ඒ ජීවන රටාව විදිහට පවත්වා ගන්න බෑ කැමැත්තක් නැත්තම්. අති කියන්නේ කැමැත්තටනේ. එහෙමයි. ඒ වගේම මේ අනබිරතිය කියන්නේ ඕනෝට වඩා රතිය. නේද? එහෙමයි. එතකොට කැමැත්ත ඉක්මවාගේ අන්තවාදී කැමැත්තක්. නේද? අන්තවාදී කැමැත්තකට ගියාම ඒ අන්තවාදී කැමැත්ත දුරු කරගන්න. සිහියත් එක්කව ඒකට ඔබ සිහිය පිහිටව ගන්න ඕනේ. සතිපට්ඨානයෙන් යුක්ත වෙන්න ඕනේ. එහෙමයි. කියලා දැන් ඔන්න අවවාද කරනවා. එහෙමයි. ඔබ සිහියත් එක්කයි නොහොත් ඒ සත්පුරුෂ ධර්මය යයි අදහම්. එතකොට මේක ඔබ කල්පනා කරන්නට ඕනේ දැන් ඔබත් එක්ක ඉන්න සත්පුරුෂයෙක් මේ සත්පුරුෂයා තමයි සිහිය කියලා කියන්නේ. එහෙමයි. ඔබට සිහිය තියෙනවා නම් එතන ඔබත් එක්ක ඉන්නේ සත්පුරුෂයෙක්. එහෙමයි. ඒකට තමයි සත්පුරුෂ ධර්ම කියලා කියන්නේ. ඒතකොට සත්පුරුෂ ධර්ම වලින් එක ධර්මයක් තමයි සිහිය කියලා කියන්නේ. දැන් එක පැත්තකින් මේ දේවතාවා සත්පුරුෂයෙක් හැටියට සත්පුරුෂ ධර්ම ගැන කියලා දෙනවා. එහෙමයි. සිහිය පිහිටව ගන්න කියලා කියනවා. එතකොට තමන්ගේ දැන් හැම කටයුත්තක්ම කරනකොට සමහර අයට හැමදේම කරනකොට කෙනෙක් සිහි කරනවා. අරක කරන්න මේක කරන්න නේද? එහෙමයි. දැන් ඔන්න කෑම කන වෙලාව කියලා මතක් කරන්න ඕනේ. එහෙමයි. දැන් වතුර බොන්න ඕනේ කියලා මතක් කරන්න ඕනේ. නේද? එතකොට අනිකුත් විදිහේ ජීවිතේ අනිකුත් සීල කටයුතු කෙනෙක් පිටිපස්සෙන් ඉඳගෙන කියන්න ඕනේ. එහෙමයි. කියන එක බලාගෙනත් ඉන්නවා. නේද? එතකොට ඒක කල්පනා කරන්නේ සත්පුරුෂ ධර්මයක් හැටියට ඒක බලාපොරොත්තු වෙන හැම වෙලාවෙම කියයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් ඊට වඩා මෙතෙන්දි කියන්නේ ඒක තමා විසින් උපදවා ගත යුතු එකක්. ඒක තවත් සිහි කරනකන් ඉන්නට එපා කියලා කියන එක තමයි මේ කියන්නේ. එහෙමයි. දැන් ඔන්න අර ගමේ අය ගැන සිහි කර ඉන්නවා ওই විදිහට නේද? එහෙමයි. ඒ නිසා මේ සත්පුරුෂ ධර්මයේ යයි අදහමු කියලා කියන තැන අදහන්න කියලා කියන එක තමයි මේ කියන්නේ. විශ්වාස කරන්න කියලා කියනවා. එහෙමයි. නේද? මේක තමයි සත්පුරුෂ ධර්මයේ කියලා කියන විශ්වාස කරන්න කියලා කියනවා. ඊළඟට මෙතන සඳහන් වෙනවා තව බරපතල වචනයක්. පාතාල සංඛ්‍යාත කෙලෙස් රජස තරණය කිරීමට දුෂ්කරමය. පාතාලය. එහෙමයි. නේද? පාතාල සංඛ්‍යාත කෙලෙස් රජස. එතකොට අපි හඳුන්වන්නේ ඔය එක නම් ගිය පාතාලේ නම් ගියා ඉන්නවනේ. එහෙමයි. නේද? එහෙමයි. එතකොට මිනිහ මැරුම් චෝදනා, මද්ද්‍රව්‍ය චෝදනා නේද? එහෙමයි. ඊළඟට තවත් මේ සොරකම් කරපු ඒ වගේ චෝදනා මහ බරපතල ඒවා නේද? ඉතින් ජාත්‍යන්තරව නම ගියා ඉන්නවනේ. එහෙමයි. එහෙමයි ඉන්නවා. එතකොට ඒ අයට අපි කියන පාතාලය කියලා. පාතාලය කියලා කියන වචනේ තේරුම මොකක්ද එතකොට? නේද? පහත් ආලය. නේ?
පහත් ආලය තමයි පාතාලය වුණේ. පාතාලය කියලා කියනකොට මහා මේ බියක් පවා හටගන්න තත්ත්වයක් එනවනේ. නේද? එතකොට ඇත්තටම කෙනෙකුට බිය වෙන්න ඕනේ. කෙනෙකුට පහත් ආසාවක් තියෙනවනම් තමයි එයාට තමයි බය වෙන්න ඕනේ. බලන්න. නේද? කෙනෙක් ඕනවට වඩා රාගයෙන්, ඕනවට වඩා ද්වේෂයෙන්, ඕනවට වඩා මෝහයෙන්, මෝඩකම, ඕනවට වඩා මාන්නෙන් නේ? වාසය කරනවා නම් ඒක තමයි පාතාල ධර්ම කියලා කියන්නේ. පාතාල අධර්ම. නේද? එතකොට මේතෙන් සඳහන් වෙනවා පාතාල සංඛ්‍යාත ඒ විදිහට සඳහන් වෙනවා. පාලි සඳහන් වෙන පාතාල රජෝ. බලන්න රජස් කියන්නේ කෙලෙස්නේ. පහත් කෙලෙස්. පහත් ආශාවක්. ඊළඟට රජස තරණය කිරීම දුෂ්කරය. ඇත්තටම දුෂ්කරය තමයි. පහත් ආශාවන් තරණය කිරීම හරිම දුෂ්කරය තමයි කියලා කියනවා. කාම රාග රජස ඔබ අපායට නොහෙලාවා. ඒ කියනවා මේ පහත් ආශාවන් නිසා ඔබ කාමරාගය සහිතව කාම රජ සහිතව ඔබට අපායට අරගෙන යන්න එපා කියලා තමයි මම කියන්නේ. කියන්නේ අපායට යන්න එපා වුම හිතා ඉන්න කියලා නෙමෙයි කියන්නේ. නේද? බලන්නකෝ. ඊළඟ සඳහන් වෙනවා පස් උපමාවක් කියනවා. පස් තැවරුණා වූ පක්ෂියෙක් පියාපත් සලමින් ශරීරයෙහි ඇලුණු දූවිලි යම්සේ හෙලාද. දැන් මේ පක්ෂියෙක් ඉන්න පක්ෂයාගේ දූවිලි තැවරිලා තියෙනවා, මඩ දූවිලි තැවරිලා තියෙනවා, ඒවා හෙලලා පියාපත් සලලා තමයි එයා ඉගිලෙන්නේ. ඒ සත්වයා ඉගිලෙන්නේ. අන්න එහෙම දැන් ඉගිලෙන්න පටන් ගන්නවා. දැන් පියාපත් බර නැති කර ගන්නවා. පියාපත් බර පමණයි තියෙන්නේ කියලා තමයි භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළා තියෙන්නේ. සපත්ත බහාරෝ භික්ඛු නේද? කියන්නේ පියාපත් බර පමණයි භික්ෂුවකට තිබෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ පියාපත් බර වෙනුවට එයාගේ දුවිලි තවර ගන්නවා. නේද? වැඩි බර මේක බර කර ගන්නවා. බර කරගෙන දුවිලි තවර ගන්නවා. එතකොට ඉගිලෙන්න පුළුවන් කමක් නැහැ. කැමැති තැන් වලට ඉගිලෙන්න බෑ. එසේම ප්‍රධාන වීරිය ඇති 이르දිමත් වූ මහානතෙමේ ස්වසන්තානය ඇසුරු කළ කෙලෙස් රජස් සලමින් හෙලයි. එතකොට කෙලෙස් වල ස්වභාවය තමයි රජස් සහිතයි. දැන් බුදුරජාණන් දේශනා කළේ අකුසලය කියලා කියන්නේ නේද? එහෙමයි. කුච්චිතේ පාපකේ අකුසලේ ධම්මේ සලයන්ති චලයන්ති විද්වංසෙන්ති කුසලං කියලා කියනවනේ නේද? කුසලයේ කියලා කියන්නේ කෙලෙස් රජස් කියලා කියන ඒවා සොලවලා ඊළඟට සලයන්ති චලයන්ති විද්වංසෙන්ති කුසලං බලන්නකෝ නේ. ඒවා ඒ කෙලෙස් සම්පූර්ණයෙන්ම සොලවලා හලලා එයින් නිදහස් වෙනවා කියලා කියන එක. ඒකට දක්ෂතාවයක් ඇති කරගන්න ඕන කියලා කියන එක. දැන් ඇත්තටම ඒ ගෙදරින් හරි ඥාතින්ගෙන් හරි එහෙම නැත්නම් යාළුවන්ගෙන් හරි මිදෙන්න කොච්චර අමාරුද? එහෙමයි. නේද? මිදෙන්න හරි අමාරුයි. අපි ඒකට එකතු කරන පියාපත් බර වැඩි කරන්න ස්වාමීන් වහන්සේලාගේ නම් පියාපත් බර වැඩි කරන්න එක දේවල් දානවා. නේද? ගිහි කෙනෙකුටත් මේ දෙකම අදාළයි. එහෙමයි. නේද? මේ බර පියාපත් වල එල්ලිලා ඉන්නවා එක එක්කෙනා. එහෙමයි. නේද? එල්ලිලා ඉන්නවා, එල්ලනවා. එහෙමයි. ඊට පස්සේ මේක බර වැඩි කරනවා. නේද? ඒකට මත් වතුර මත්පැන් දාලා හොඟනවා මේ පියාපත්. නේද? ඒතර ඕන විදිහට ඉගිලෙන්න බෑ. පුළුවන් කමක් නැහැ. ඉතින් මේක තමයි කෙලස් රජස් බුදුරජාණන් දේශනා දැන් මෙතෙන්නේ මේ දේවතාවා කොච්චර අවබෝධයෙන් යුක්ත දේවතාවෙක්ද කියලා බලන්නකෝ. එහෙමයි. නේද?
කෙලෙ ඇසුරු කළ රජ සලමින් හෙලයි හෙලන්න කියලා කියනවා. ඉක්බිතියේ මහානතෙමේ ඒ දේවතාවා විසින් සංවේගයට පමුණුවන ලද්දේ සංවේගයට ඔතබ්බියට පැමිණියේය. අන්න හරියටම මේ ලැජ්ජාව කියලා කියන එකට පත් වුණා කියලා කියනවා. අනේ මම මේ විවේකී ඇති කර ගැනීමෙන් ප්‍රයෝජනයක් නැහැ නේ මේ විදිහට හිත හිතා ඉඳීමෙන් කියලා නේද? ඒ විදිහට සංවේගයට පත් වෙලා එදා ඉඳලා වීරිය වඩන්න පටන් ගත්තා කියලා කියන එක තමයි සහන් මේ සූත්‍ර දේශනාවේ පෙළේ සඳහන් වෙන්නේ. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ අපි කතා කළේ සංයුක්ත නිකායේ වන සංයුත්තේ වන වග්ගයේ පළමු සූත්‍ර දේශනාව විවේක සූත්‍රය. එය පැවිදි උතුමන් වහන්සේ නමක් ආරමුණු කරගෙන දේවතාවා විසින් ලබා දුන් උපදෙස් කිහිපයක් තමයි මෙහි ගැබ්බෙලා තිබුණේ. එය ගිහි අපිටත් ඊටාම දහම් කරුණු රැසක් අපේ ජීවිතයට එක්කාසු කරගන්න පුළුවන් සූත්‍ර දේශනාවක් බව හොඳින්ම වැටහෙනවා, හොඳින්ම පේන්නට තියෙනවා. ඒ අනුව මම ඔබ වහන්සේගෙන් විමසන්නට කැමති මේ සූත්‍ර දේශනාවට අදාළව අටුවා දේශනාව කොයි විදිහටද අපිට මේ පැහැදිලි කර දීම සිද්ධ කරන්නේ? අපි කැමති ඒ පිළිබඳ විමසා දැන ගැනීමක් සිදු කරන්න. දැන් අපි බලමු අටුවා දේශනාව තුළ මේ සූත්‍ර දේශනාව සාකච්ඡා කරන්නේ කොහොමද කියලා. එහෙමයි. පාලි වචන කීපයක අදහස් දක්වලා තිබෙනවා. කෝසලේසු විහෙරති බුදුන් සමීපයෙහි කමඨහන්ගෙන ඒ ජනපදයෙහි එතකොට බුදුරජාණන් වහන්සේ සමීපෙම තමයි මේ වැඩ ඉඳලා තියෙන්නේ නේද? බුදුන් සමීපයෙහි කමඨහන්ගෙන ඒ ජනපදයෙහි භික්ෂාව සුලභ බැවින් එහි ගොස් වාසය කරයි. දැන් ඇත්තටම භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න ප්‍රදේශවල භික්ෂාව වැඩි. එහෙමයි. පහසුකම් වැඩිනේ. නේද? එතකොට භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න නිසා විශාල ඒ කියන්නේ ඒ රටේ රජතුමාගේ ඉඳලා මැති ඇමතිවරුන්ගේ ඉඳලා නේද? රජවරු, සිටුවරු තවත් ඒ විදිහට රටේ ඒ ගමේ ඒ නගරේ හෝ ඒ ආසන්නයේ විශාල පිරිසක් ඒක රාශී වෙනවා භාග්‍යවතුන් වහන්සේට පිණ්ඩපාතේ පූජා කරන්න, දානෙ පූජා කරන්න. ඒ වගේම තවත් සාරිපුත්ත මොග්ගල්ලාන ආදී මහරහතන් වහන්සේලා වැඩ ඉන්නවා නම් උන දැන් ඒ රහතන් වහන්සේලා වැඩ ඉන්නවා. අපි දානෙ පූජා කරන්න ඕනේ කියලා ඔන්න විශාල පිරිසක් එකතු වෙනවා. ඒ නිසා මේ භික්ෂුන් වහන්සේ වැඩ ඉඳලා තියෙන භික්ෂාව යහපත් ලැබෙන නිසා. එහෙමයි. කියන්නේ පහසුවෙන් ලැබෙන හින්දා මේ ආශ්‍රය කරගෙන තමයි වැඩ ඉඳලා තියෙන්නේ. ඊළඟට මෙතන සඳහන් වෙනවා සංවේජේතුකාමා විවේකයට පිළිපැද්දවීමට කැමැත්තා හෝ. දැන් අර දේවතාවාගේ ස්වභාවය. එහෙමයි. සංවේගයට පත් කරන්න ඕනේ කියලා තමයි කල්පනා කළේ. විවේක කාමෝ විවේක තුන ප්‍රාර්ථනා කරන්නේ. එතකොට මේ විවේක තුන ප්‍රාර්ථනා කිරීම තමයි භාග්‍යවතුන් වහන්සේ වර්ණනා කරලා තියෙන්නේ. නේද? කායික විවේකේ, චිත්ත විවේකේ සහ උපදී විවේකේ. විවේක තුනෙන් වාසය කරන්න කියලා තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඊළඟ සඳහන් වෙනවා නිච්චරති බහිද්දා බාහිර වූ විවිධ අරමුණු වල හැසිරෙයි. අර ස්වාමීන් වහන්සේගේ මානසිකත්වය. බාහිර අරමුණු වල තමයි දැන් වැඩි වශයෙන් සිත හැසිරෙන්නේ. ජනෝ ජනස්මින් ජනයා වන ඔබ අනෙක් ජනයා කෙරෙහි චන්දරාගිය හික්මවනු. එතකොට ජනයා කියලා කියන්නේ දැන් දේවතාවෙක් නෙමේ ප්‍රකාශ කරන්නේ. ඒ නිසා ආමන්ත්‍රණය කරන්නේ ඔබ දැන් මේ වාසය කරන මේ ජනතාවගෙන් එක්කෙනෙක්. නේද? ඒ වාසය කරන ජනතාවගෙන් එක්කෙනෙක්. ඒ නිසා ඔබ මේ අපි කියන්නේ ජනී ජනයා කියලා. එහෙමයි. නේද? එතකොට තනිව හැසිරෙන පුද්ගලයෙක් සහ
පිරිසක් එක්ක ජීවත් වෙන පිරිස් පුද්ගලයන්. ඒතර ඒ නිසා සඳහන් වෙනවා ඔබ මේ ඡන්ද රාගය දුරු කරන්න ඕනේ. පජහාසි දුරු කරව ඊළඟට භවාසි වනෝ. එතකොට ඡන්ද රාගය ප්‍රහාණය කිරීමට සූදානම් වෙන්න. ඊළඟ සඳහන් වෙනවා සතං තං සාදයාමසේ. ඔබ සිහියෙන් යුතු පණ්ඩිතයෙක්යි අපිදු පිළිගනිමු. ඔබ වහන්සේ මේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. ඒක අපි පිළිගන්නවා. කියලා දැන් තව ටිකක් අර උත්සාහවත් කරනවා නෙමෙයි. නේද? තව ටිකක් දේවතාවෝ මේ කරන්නේ තව ටිකක් උත්සාහවත් කරන එක. ඔබ වහන්සේ කිසි දෙයක් දන්නේ නේද? ඔබ වහන්සේ කිසි දෙයක් දන්නේ නැහැ කියලා හරි මේ කිව්වනම් එහෙම අධෛර්යමත් වෙනවනේ. අපි දන්නවා ඔබ වහන්සේ ගොඩක් දේවල් දන්නවා. නේද? එහෙම කියලා දැන් උත්සාහවත් කිරීමක් තමයි කරන්නේ. නැතහොත් සත්පුරුෂයන්ගේ ඒ ධර්මය අපි අදහමු යන අර්ථයයි. පාතාල රජෝ ප්‍රතිෂ්ඨාවක් පිහිටක් නොමැති වීම අර්ථයෙන් පාතාල සංඛ්‍යාත වූ කෙලෙස් දූවිලි අන්න නේද? පහත් තාල සංඛ්‍යාත කියලා කියන එක තමයි මේ කියලා කියන්නේ. ඊළඟට මාතං කාම රජෝ මේ කාම රාග සංඛ්‍යාත මේ පාතාල කාමරාග දුහිලි ඔබ පහතට නොගෙන යාවා. එතකොට මා කියලා කියන්නේ කරන්න එපා කියලා කියන එක. මා කියලා කියන්නේ කරන්න එපා කියලා කියන එක. ඒ කියන්නේ කෙලස් දුවිලි වලින් පහතට අරගෙන යන්න එපා. සිත පහතකට අරගෙන යන්න එපා. ඒ පහතට අරගෙන යෑමේ අවසාන තැන තමයි අපායෙහි නොඇටේවා යනු අර්ථයයි. නේද? කොහොම පහතට හිතන්න අරගෙන යන්නේ පහලටම තමයි. එහෙමයි. නේද? අපායටම තමයි. ඒ නිසා එහෙම හිතන්න එපා කියලා කියනවා. ඊළඟ සඳහන් වෙනවා පංසුකුණ්ඩිතෝ පස්තවරුණු. දැන් අර සාමාන්‍යයෙන් අර උපමාවක් දැක්වානේ පක්ෂියගේ පියාපත් නේද? ඒ පියාපත් පස්තවරුණු බවින් යුක්ත පියාපත් තමයි ඒ විදිහට කෙලස් සිතුවිලි හිතන අයගේ තියෙන්නේ. එහෙමයි. ඒ සඳහන් වෙනවා ඊළඟට විදුනන්තෝ පියාපත් සලමින් මේ පියාපත් දැන් සලන්න පටන් ගන්නවා. එහෙමයි. සිතං රජං සිරුරේ ලැබුණු දූවිලි සිරුරට එකතු වෙන රජස් ටික දැන් අර පියාපත් බර සහ ඊළඟට අවශේෂ වශයෙන් මේ ශරීරයේ දුහිලි තියෙනවා. ඒව නැති කරගන්නත් ඕනේ. සංවේග මාපාදී දේවතාවාද මා මෙසේ ස්වස්ති විවේකයට පැමිණියේ. බලන්නකො දැන් මමත් මේ විදිහට විවේකයට පැමිණලා ඉන්නේ. මම ඒ විදිහට කෙලස් දුහවලි රහිතව මමත් දැන් මේ විවේකීය අනුභව කරමින් ඉන්නේ. එහෙමයි. එහෙම කෙනෙක් මම. උත්තම වීර්යගෙන පරම විවේක වූ මාර්ගයටම පිළිපන්නේ හෝ. එතකොට මේ දේවතාවත් අර විවේකයේ පුරුදු පුහුණු කරලා විවේකයේ ප්‍රායෝගික ජීවිතයට එකතු කරගෙන කායික විවේකයේ උපදි විවේකයේ චිත්ත විවේකයේ උපදි විවේකයේ කියන විවේක ත්‍රිත්වය ප්‍රායෝගිකව ජීවිතයට එකතු කරගෙන වාසය කරන දේවතාවෙක් හැටියට තමයි අපිට පැහැදිලි වෙන්නේ පෙළ විශේෂයෙන් අටුවා දේශනාවට අනුව. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ මේ විවේකය කියන කාරණාවත් ප්‍රයෝජනවත්ව ගත කිරීමේ වැදගත්කම ඊටාම හොඳින් පැහැදිලි වන සූත්‍ර දේශනාවක් තමයි මේ විවේක සූත්‍රය කියලා කියන්නේ. අපි
අද කාලේ බොහෝ දෙනා විවේකීව උදාහරණයක් විදිහට ගත්තහම සතියේ දින 7 තුල දින 5ක් ඔබ රාජකාරියේ යෙදෙනවා නම් ඉතිරි දින 2 ඔබ කාලය විඩංගු කරන්නේ විනෝද වීමට පමණක්ම නම් සමහර වෙලාවට ඔබෙන් ඔබේ පවුලේ උදවියට සිද්ධ විය යුතු වගකීම් යුතුයකම් සම්භාරය ඉටු නොකොට ඔබ හුදෙක්ම ඔබේ විනෝදය පමණක් කාලය විඩංගු කරනවා නම් ඒ කාලය තුල අරුත් සම්පන්න යමක් ජීවිතයට එකතු කරගන්න ඔබ වෙහෙස මහන්සි නොවනවා නම් මෙය හොඳ පණිවිඩයක්. එහෙම නැත්නම් ධර්මෝපදේශයක් බවට පත් වෙනවා මේ සූත්‍ර දේශනාව. ඉතින් ඒ අනුසාරයෙන් ජීවිතයටත් යම් අවදනක් ලබා දෙන්න කෙටියෙන් හෝ ඔබ වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා මේ කාලය තුල. විශේෂයෙන්ම අපි ගත කරන ජීවිතය තුළ විවේකය භාවිතා කරන්නට අවශ්‍ය වෙන්නේ ප්‍රයෝජනවත් දෙයකට. එතකොට කෙලෙස් සහිතව කෙලෙස් රජ සහිතව වාසය කරනවට වඩා ඒ විදිහට මේ කෙලෙස් රහිත වීම සඳහා නේද? කෙලෙස් නැති කිරීම සඳහා යන ගමනක් බවට පත් වෙන්න ඕන. ඒ නිසා දැන් අපි ගොඩාක් වෙලාට පින්කම් බහුල කරගන්නවා. පින් රැස් කර ගැනීමේ පින්කම් අපි බහුල කරගන්නවා. පුණ්‍ය කර්ම වැඩි කරගන්නවා. එතකොට ඒ විවේකයේ ගත කරන විවේක කාලය අර්ථවත්ව ගත කරන්න තමයි ඒ විදිහට සිද්ධ කරන්නේ. දැන් මෙතෙන්දී අපිට පැහැදිලි අරණ්‍යයකට සේනාසනයකට වැඩම කළේ විවේකයේ බහුලව වාසය කරා. නමුත් අරණ්‍ය සේනාසනයක වුණත් වැඩ වාසය කරනකොට අර විදිහට සිතා සිටීම තුළින් ඒ විවේකයේ ප්‍රයෝජනවත් විවේකයක් බවට පත් වෙන්නේ නැහැ. අර්ථයක් නැහැ. ඇත්තටම අරණ්‍ය වාසය, ග්‍රාම වාසය කියලා භාග්‍යතුන් වහන්සේගේ කාලෙත් කොටස් දෙකක් සංඝරත්නයේ වැඩ ඉන්නවනේ. නේද? ඒ කාලේ වකවානුව තුලත් එම් වැඩ ඉන්නවා. ඉතින් එතකොට අරණ්‍ය සේනාසනවලත් ප්‍රතිපත්ති සමානව ඒ වගේම ග්‍රාම වාසීවත් ප්‍රතිපත්ති සමානව වාසය කරන ස්වාමීන් වහන්සේලා ඒ අර්ථ සාධනය කරගන්නවා සම්මා සම්බුද්ධ ශාසනයේ නිවැරදිව. නේද? සමානයි. ප්‍රතිපත්ති එකයිනේ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මෙතෙන්දි පැහැදිලි කරගන්න අවශ්‍ය වෙන්නේ දැන් අපි දැන් මෙතන උපමාවක් දේශනා කරා. ඒ උපමාව තමයි අර පියාපත් ගසලා ඉගිලෙන්න සූදානම් වෙන්න කියලා කියන එක. නේද? ඉගිලෙන්න සූදානම් වෙනවා කියන එක. දැන් අපි ගත්තොත් එහෙම ওই පියාපත් තියෙන ඉගිලෙන සත්තුන්ගේ එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම කොරොල්ලන්ගේ පක්ෂීන්ගේ දවසේම ලොකුම වැඩේ මොකද්ද? නේද? ආහාර සොයන එක කවුරුත් කරන කාර්යයක් නේ. ආහාර හොයාගෙන ඇවිල්ලා ඊළඟට මොකද කරන්නේ? ඊළඟට කරන්නේ අත්තක් උඩ ඉඳගෙන පියාපත් දෙක සුද්ධ කරනවා. නේද? එක තටුවෙන් තටුව දැන් පියාපත් දෙකේ තියෙන එක තටුවෙන් තටුව අරගෙන පිරිසුදු කරන එක තමයි කරන්නේ. හොටෙන් පිරිසුදු කරනවා. හොටෙන් නියපොතු වලින්. නේද? පිරිසුදු කරනවානේ. ඒක නේ දැකලා තියෙන්නේ. එහෙම නැත්නම් තමන්ගේ ළඟ ඉන්න අර පැටවුන්ගේ ඒ පියාපත් පිරිසුදු කරනවා ඒකට හුරු කරනවා. බලන්න එතකොට ආහාර සෙවීමට අමතරව ඊළඟට ලොකුම කාර්යය මොකද්ද? පියාපත් පිරිසුදු කරන එක. එතකොට අපිට පේනවා පියාපත් පිරිසුදු කිරීම කියලා කියන එක පක්ෂියෙක්ගේ කොයිතරම් කොච්චර වැදගත් දෙයක්ද කියලා කියන එක. නේද? වැදගත් කටයුත්තක්ද කියලා කියන එක. එහෙම නැති වුණොත් ඒ පියාපත්වල සත්තු ඉන්න පුළුවන් නේ? සත්තු බොහොම පුංචි සත්තු ඉන්නවා. ඒ සතුන් ඉන්නව වෙන්න පුළුවන්. ඊළඟට ඒ පියාපත්වලම රැඳිලා තියෙන තමන්ගේම පියාපත් වලින් ගැලවෙන නේද? තවත් දැන් අපි දකිනවනේ දැන් මේ ඔය පියාපත් වල ජලය රඳන්නේ නැහනේ. ගොඩක් වෙලා ජලය රඳන්නේ නැහනේ.
ජලය ඉක්මනට ගලාගෙන. ඔව් අර මේ කොළපතක අල කොළපතක දියත්තක් වගේ එහෙමයි. නේද? දිවිඳුවක් වගේ කියලා කියන්නේ. ඒතර අන්නේ වගේ ඒ නිසා මේ නිතරම නැහැ මේ ශාරීරියේ මේ විශේෂයෙන්ම පිරිසුදු කර ගැනීමට නහනවට වඩා ස්නානය කරනවට වඩා ඒ සත්තු කරන්නේ මොකද්ද? පියාපත් පිරිසුදු කරගන්න එක. ඊළඟ ශරීරයේ පියාපත් සහ අවශේෂ ශරීරය පිරිසුදු කරගන්න එක. ඉතින් ආන්නේ වගේ දෙයක් තමයි කරන්නේ නේද? ඒ වගේ දෙයක් තමයි කරන්නේ නිදහසේ සිටීමට භික්ෂුන් වහන්සේලාත් උපාසක උපාසිකාවක්. එහෙමයි. ඉතින් ඒකට වෙනම යොදා ගන්නවා පොහොය දවස වෙනම යොදා ගන්නවා. ඊළඟට පුරා පොහොය දවසේ නේද? පුරා පොහොය දවසේ පුර 15ක පොහොය දවසේ මානසිකත්වයේ ගත්තාම අනිත් දවස්වලට වඩා ඊටාම මේ මානසිකත්වයේ බොහොම ඊටා වැඩි කාලයක්. අපි කියන්නේ සාමාන්‍ය අර මානසිකව තියෙන රෝගීන්ට මේ පොහොය දවස් කිට් වෙන්නේ ටිකක් උත්සන්න වෙනවා කියලා අපි කියන්නේ. එහෙමයි. නේද? කියන්නේ මනස හරියට මනසව පිහිටලා තිබෙන්නේ නැත්තම් එහෙමයි. නිරවුල් නැත්තම් අර ඒකට දරා ගන්න බැරුව මේ මොලේට ස්නායු වලට දරා ගන්න බැරිව මොකද වෙන්නේ? විමසන්න බැහැ. හිත ගැන විමසන්න බැරි වෙනවා. එහෙමයි. නේ? එහෙමයි. හිත විමසන්න බැරි වුණා මොකද වෙන්නේ? හිත වෙහෙසටපත් වෙලා එහෙමයි. කරන්නේ මොනවද? පාලනයෙන් තොර වෙනවා. පාලෙන් තොර වෙනවා. කියන්නේ මොනවද? කරන්නේ මොනවද? එහෙමයි. යන්නේ කොහෙද? ඉන්නේ කොහෙද? මොකොත් නැහැ. නේද? එහෙමයි. අන්න ඒ වගේ විශේෂයෙන්ම මේ සිත කායික විවේකයට පත් කරගත්ත සිත චිත්ත විවේකයෙන් විවේකවත් කරගන්න අවශ්‍ය වෙනවා. එහෙමයි. චිත්ත විවේකී කියලා කියන්නේ ධ්‍යාන සිත් උපදවා ගන්න එක. අපි ගත්තොත් එහෙනම් රූප ධ්‍යාන 4 සහ අරූප ධ්‍යාන උපදවා ගැනීම තමයි චිත්ත විවේකී කියලා කියන්නේ. එහෙමයි. ඊළඟට උපදි විවේකී කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම සංයෝජන නැති කරන එක. එහෙමයි. විදර්ශනාවට යොමු කරන සමතේ පුරුදු පුහුණු කිරීම තමයි චිත්ත විවේකී තුළ සිද්ධ වෙන්නේ. විදර්ශනා පුරුදු පුහුණු කරලා විදර්ශනා ඥාන උපදවා ගැනීම තමයි උපදි විවේකී තුළ සිද්ධ වෙන්නේ. ඉතින් ආන්නේ නිසා ඊටම වැදගත්ම කාර්යය තමයි ඊළඟට චිත්ත විවේකී සඳහා මේ සිත පුරුදු කරගන්නේ. ඊටම වැදගත්. නේද? අපි කායික විවේකී ඇති කරගත්තට පස්සේ ඒ කායික විවේකී තුළ බුද්ධ වන්දනා කරගන්න අවස්ථාවක් හදාගන්න. එහෙමයි. නේද? දැන් අපි කියනවනේ ඇත්තටම වෙනකොට කාර්යබහුල ජීවිතේ මේ අපේ ඔය දැන් මේ දවස්වල වුණත් දුක් විඳින ජනතාව නේද? දුක් විඳින ජනතාව අතර එහෙම නැත්නම් ඒ විදිහට එක වෘත්තීන් වල සමාජලට එදිනෙදා ජීවිතේ සරි කර ගන්න මහන්සි ගන්න අය මේ විදිහට ඉදා වේල සපේ ගන්න අපි කියන්නේ මේ කුලී කටයුත්තක් නේ කරන්නේ. එහෙමයි. නේද? එහෙමයි. එතකොට කුලී හොයාගන්නේ. එතකොට යම් කිසි වෘත්තියක් නිරත වෙලා. එහෙමයි. ඒ නිසා එහෙම වුණාම මේ ගොඩක් අයගේ ජීවිත අපි දැකලා තියෙනවා මේ එදිනෙදා උපයා ගන්න. එදා දවසේ උපයා ගන්න දේ විපහදම් කරන ක්‍රමේ දන්නේ නැහැ. එහෙමයි. දැන් මේ විවේකයේ සඳහා තමයි නිවසක් හදාගන්නේ. එහෙමයි. අර කුරුල්ලා කැදල්ලක් හදාගත්තා වගේ නේද? එහෙමයි. දැන් ඇත්තටම කුරුල්ලෝ අතරක් තියෙනවනේ අනුන්ගේ කැදල්ල වල පැටව දානයි. එහෙමයි. ඒ වගේ මේ මිනිස්සු අතරක් ඉන්නවා එහෙමයි. අනුන්ගේ කැදල්ල වල එහෙමයි. මේ සාම්භාර්යාව වශයෙන් ජීවත් වෙන්නේ. දරුවන් හරි හදාගන්න. එහෙමයි. එතකොට ඒක අම්මට තාත්තට අයිති වෙන්න පුළුවන්. එහෙමයි. තවත් අයිති විය යුතු සහෝදර සහෝදරියන්ට වෙන්න පුළුවන්. නේද? සමහර මිත්‍ර ලීලාවෙන් ගිහිල්ලා දවස් කීපයක් ඉඳලා ඒක තමන්ගේ කරගන්න. එහෙමයි. පුදුම එහෙමයි. මිනිස්සු ඉන්නේ. එහෙමයි. සමාජයක් තියෙන්නේ. එහෙමයි.
නේද? දැන් සමහර අය ලොකු මහා පරිමාණයෙන් කරගන්නවා. මහා පරිමාණයෙන් ඔය වගේ දේවල් කරන අයත් ඉන්නවා. එහෙමයි. කෙනෙක් සමහරලාට කුලියට නිවස අරගෙන එහෙමයි. ඒක තමන්ගේ කරගන්නවා. එහෙමයි. ඒක ඒ කුලිය එතකොට ඒ කුලිය ගෙවන්නේ නැති තත්ත්වයට පත් වෙනවා. එහෙමයි. අර ගෙවල් හිමියා සමහරලාට අර කුලිය ගෙවුවොත්නේ ගෙවල් හිමියාගේ ජීවත් වෙන්නේ. එහෙමයි. ගෙවල් හිමියාට නිවෙස් හිමියාට කුලිය ගෙවන්නේ නැතුව මොකද කරන්නේ? තමන් ජීවත් වෙනවා නිවසේ ඉඳගෙන අරට අයට කුලිය ගෙවන්න බැරි වෙන නිසා ඒ අය පාරට වැටෙනවා. හැද වැටෙන තත්ත්වයන් තියෙනවා. එතකොට අයිති කරගන්නේ කවුද? එහෙමයි. නිවෙස් නීත්‍යානුකූල හිමිය යුතු කෙනා නෙවෙයි පරිබාහිර කෙනෙක්. අර පරිබාහිර අය. මොන විවේකයේ ඇති කරගන්න හැටි. එහෙමයි. නේද? එහෙමයි. බලන්නකෝ. එතකොට අපි ගත්තොත් එහෙම අපි ගොඩාක් දකිනවා මේ සමාජයේ හරි හැටි මේ දෙමාපියන්ගෙන් ලැබිය යුතු දේවලුත් සමහර දෙමාපියෝ දරුවන්ට දෙන්නේ නැති අවස්ථා තියෙනවා. එහෙමයි. ඇයි කියන්නේ සුදුසු නැහැ කියලා හිතනවා. නේද? එහෙමයි. දුන්නු ගමම්ම අපිටවත් ඉන්න නැති වෙයි කියලා හිතන අවස්ථා ක්‍රියා කරන අවස්ථා තියෙනවා. එහෙමයි. සමහරවිට මේ දරුවෝ ඉද්දීම ශාසනයට පූජා කරනවා. නේද? දරුවෝ ඉද්දීම සමාජ සංවිධානවලට එහෙමයි. මේ ඒ ඉඩකඩම් පූජා කරන පරිත්‍යාග කරන අය ඉන්නවා. එහෙමයි. වැඩිහිටි නිවාසද නේද? ඒ වගේ තැන් වලට ඒවා මේ නිවාස් ඒ විදිහට පූජා කරන පරිත්‍යාග කරන අය ඉන්නවා. එහෙම නැත්නම් රාජ සන්තික වීමට රජේ භාරයට පත් කරනවා. නේද? එහෙමයි. ඉතින් එතකොට මේ විදිහට බලනකොට මම මේක මතක් කළේ මේ අපි විවේකේ හදාගන්න විදිහ. එහෙමයි. නේද? එතකොට ගොඩාක් වෙලාවට අපි නිවසක් හදාගන්නේ විවේකයේ ඇති කර ගැනීම සඳහා. ස්වාමීන් වහන්සේ නමක් විහාරස්ථානයේ ආවාසගේ මේ හැමදේමත් හදාගන්නේ විවේකේ ඇති කර ගැනීම සඳහා. එතකොට අපි බලමු මේ විවේකයේ වටිනාකම අපිට ඉස්සෙල්ලාම අපිට කියලා දුන්නේ කවුද? නේද? කායික විවේකයේ වටිනාකම, චිත්ත විවේකයේ වටිනාකම, උපදි විවේකයේ වටිනාකම අපිට කියලා දුන්නේ භාග්‍යතුන් වහන්සේ. නේද? භාග්‍යතුන් වහන්සේටත් විවේක ලබා ගැනීම සඳහා තමන්ගේ මේ රාජ්‍ය මට්ටමින් තමන්ට ලැබිය යුතු මාලිගාවන් අත්හැරලා නේ ආවේ. එහෙමයි. නේද? අත්හැරලා ආවේ. එහෙමයි. එතකොට ඒ සියල්ලක්ම ඒ මේ සියලු සැප සම්පත් තියෙන මාලිගාවන් අත්හැරලා තමයි ඒ විදිහට අබිනිෂ්ක්‍මණය කළේ. එහෙමයි. එතකොට එහෙම අබිනිෂ්ක්‍මණය කළේ ඒ සියල්ලක්ම අත්හැරියේ විවේකයේ තිබෙන තැන් හරියටම විවේකයේ තිබෙන තැන මොකක්ද කියලා අපිට අවබෝධ කරලා දෙන්නේ. එහෙමයි. නේද? අපිට අවබෝධ කරලා දෙන්නේ බුදුරජාණන් නමක් ලෝකයට පහළ වෙන්නේ. ඉතින් ඒ නිසා අපි කල්පනා කරන්නට ඕනේ ඒ භාග්‍යතුන් වහන්සේට විවේකයේ සඳහා වැඩ ඉන්නට අපි අපේ නිවසේ හදලා තියෙන තැන කොතනද? එහෙමයි. නේද? බුදු කුටිය හදන්නේ අපි කොහොමද? ඉතින් අපි පටන් ගන්න ඕනේ විවේකයේ උපදවා ගැනීම කියලා කියන එක. එහෙමයි. දැන් නිවසක ජීවත් වෙන උපාසක උපාසිකාව හැටියට නම් බෞද්ධයන් හැටියට නම් අපි කල්පනා කරන්න ඕනේ භාග්‍යවතුන් වහන්සේගේ විවේකයේ සඳහා අපි කොතනද සකස් කරන්නේ? බුදු කුටිය කොතනද සකස් කරන්නේ? එහෙමයි. දොර මුල්ලේද? එහෙමයි. නේද? සරලට ගෙදර එන අයට පේන්නේ නැහැ. මේව දොර වහනකොට දොර මුල්ලේ තමයි තියෙන්නේ. එහෙමයි. නේද? එහෙමයි. ඉතින් ඒ වගේ මේ බොහොම සමහරලාට බොහොම සරලම අවම පහසුකමකින් තමයි ඒක ඒ බුදු කුටිය නිර්මාණය හදලා තියෙන්නේ. සමහරලාට බුදු කුටියක් ඇත්තෙත් නැහැ. එහෙමයි. නේද? ඉතින් එතකොට ඇත්තටම මේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන ලැබෙන්නේ බුද්ධ ශාසනයෙන් අපිට ලැබිය යුතු හැම දෙයක්ම ආමිෂ දායාදය හෝ ධර්ම දායාදය හෝ
භාගතුන් වහන්සේගෙන් ලැබිය යුතු දායාදයක් තියෙනවනේ අපිට. එහෙමයි. ඒ දායාදයන් සියල්ල ලැබෙන්නේ අපි ශාස්ත්‍රඥ වහන්සේට සිද්ධ කරන ගෞරවය නිසා. එහෙමයි. දැන් මේ ලැබෙන ඒ විදිහට අවුරුදු මාසයේ විශේෂයෙන්ම අපේ ඉස්ලාම් ජාතිකයන්, ඉස්ලාම් භක්තිකයන්, මුස්ලිම් ජාතිකයන්, ඉස්ලාම් භක්තිකයන් නේද? එහෙමයි. ඒ විදිහට ඒ අයගේ ආහාර ගන්නේ නැතුව කාලයක් ඉන්නවා. එහෙමයි. නෝම්බි කාලේ. නෝම්බි කාලේ කියලා. එහෙමයි. නෝම්බි අල්ලනවා කියලා කියන්නේ. එහෙමයි. නේ? එතකොට මේ ශාස්ත්‍රවරයා කියලා තියෙන්නේ නෝම්බි අල්ලන්නේම කියලා කියලා තියෙන්නේ උදේ පාන්දර 4ට කලින් එහෙම නැත්නම් 3:00 වගේ වෙලාවෙ ඉඳලා සවස 6:00 වගේ වෙනකන් කිසිම දෙයක් ආහාරයට ගන්න එපා. බලන්න. එහෙමයි. මාසයක් මේක පුරන්න. නේද? එහෙම කියලා තියෙන්නේ අපි ගන්න ආහාරය අපි ගත්තොත් ඒ ආහාරය ගත්තොත් ඒ ගන්න ආහාරය නොගෙන සිටීමෙන් විශාල පිරිසක් ඒ ගන්නේ නැති ආහාරය තවත් පිරිසක් පරිභෝජනය කරනවා. එහෙමයි. බලන්න. කොච්චර මේ වටිනා ඉගැන්වීමක්ද කියලා බලන්න. එහෙමයි. ඒක හරියටම කරනම නම් නේද? එතකොට මේක තමයි ඇත්තම විවේකී කියලා කියන්නේ. ආහාරය. එතකොට මේ අපි ගත්තොත් එහෙම සමහර අය නම් අපි දැකලා තියෙනවනේ මේ කෙලපිඩක්වත් ගිලින්නේ නැති අවස්ථා තියෙනවනේ. එහෙමයි. එතකොට ඇත්තට බෙහෙත් පරිහරණය කරන්න බෙහෙත් හේත්වත් පරිහරණය කරන්නේ නැහැ. කොයිතරම් භයානක ලෙඩක් වුණත් පරිහරණය කරන්නේ නැහැ. තේරෙනවද? එතකොට ඒ නෝම් යල්ලන් නැතුව ඉන්න පුළුවන් මේ ඒ වගේ රෝගියෙකුට නැතුව වෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් ගොඩාක් ඒ ශ්‍රද්ධාව තියෙන අය, ගොඩාක් ඒ සාසුන් වහන්සේට ගරු කරන අය කොයිතරම් අමාරු අපහසුකම් මේ තිබුණත්, කොයිතරම් වයෝවෘද්ධ වුණත් ඒක ඒ ආකාරයෙන් පිළිපදිනවායි කියලා අපි අහලා තියෙනවා. එහෙමයි. බලන්න ඉතින් මම මේ කියන්නේ. එතකොට ඒ සාසුන් වහන්සේ ඒ ශ්‍රාවකයන්ට කියලා දීලා තියෙන විදිහනේ. එහෙමයි. ඒත් අපේ භාග්‍යතුන් වහන්සේ මාසයක් නෙවෙයි. නේද? මාසයක් නෙවෙයි ජීවිතේ පුරාවටම මේක පිළිපදින ආකාරය දේශනා කරලා තියෙනවා. නේ? භෝජනේ මත්ඤ්‍යතාව නේද දේශනා කරලා තියෙන්නේ. ඊළඟට භෝජනේ මාත්‍රාව දැනගෙන ආහාරයට ගන්න. ඒකට මාසයක් තුල මාසයක් තුල පරිභෝජනය කරපු නැති ආහාර සියල්ලමත් හරි නේද? ඉතුරු මාස 11 මේ ප්‍රමාණයට විතරක් ගත්ත ආහාර නිසා අතිරික්ත වෙච්ච ආහාර ප්‍රමාණයත් හරි. එහෙමයි. බලන්න කොච්චර ඉගෙනීමක්ද කියලා. එහෙමයි. නේද? ඒ නිසා පොයේ දවසේ අපි විශේෂයෙන් සමාදන් වෙලා දසේ සමාදන් වෙලා ඒ විදිහට විකාල භෝජනයේ වැළකීම ශික්ෂාපදේ නේද? එහෙමයි. ඊළඟට තවත් ඒ ආහාර පුරුදුතාවය ඇති කිරීම සඳහා තමයි එහෙම කරලා තියෙන්නේ. එහෙමයි. එතෙන්දී අපිට ඇති කරගන්නවා විවේකයක්. නේද? කායික විවේකයක් ඇති කරගන්නවා. එතකොට ඒ ඇති කරගන්න විවේකය දැන් අපි ආහාර වැඩි පුරවන භෝගීම් තුළින් විශේෂයෙන්ම රාත්‍රී කාලයේ විසුණු වහන්සේලාට පවා ආහාරය අනුභව කරන්නට එපායි කියලා ශික්ෂාපදයක් පනවන්න හේතුනේ නොයෙකුත් විදිහේ කරදර බාධක ඇති වෙච්ච නිසා රාත්‍රී කාලේ පිණ්ඩපාත යනකොට ඇති වෙච්ච කරදර. එහෙමයි. ඒත් එකම තව දෙයක් සිද්ධ වුණා. රාත්‍රී කාලේ ආහාර ගත නිසා මේ නිද්‍රාශීලී බව නැති නිසා භාවනා කිරීමට එහෙමයි. අපහසුතාවයක් ඇති වුණා. එහෙමයි. නේද? ඒක ඔන්න ඔය තත්ත්වයන් නිසා. එනි ජීවිතය අවබෝධය සඳහා තමයි අවබෝධයෙන් තමයි අපි අපේ විවේකේ හදාගන්න අවශ්‍ය වෙන්නේ. ඒ නිසා තවත් විදිහකට අපි ගත්තොත් එහෙම විවේකයේ ඇති කර ගැනීම සඳහා තනිව හෝ තමන්ගේ දෙමාපියන් වල හරි තමන්ගේ දරුවන් එක්ක හරි විවේකයේ ලබා ගැනීම සඳහා විවේකී තියෙන තැන් හොයාගෙන යනවා. විවේකාගාර. එහෙමයි. නේද? එහෙමයි. එහෙම කියන්නේ අපි. එතකොට මේ විවේක තියෙන තැන් රෙස්ටොරන්ට් නේද?
එතකොට ඒවා හොයාගෙන යනවා. එහෙමයි. ඒවා හොයාගෙන ගිහිල්ලත් අපි ඒ තන හරියට විවේකේ ගන්නවද? එහෙමයි. නේ? හරියට විවේකේ ගන්නවද කියලා බලන්න. විනෝද වෙන දේවල්, මත්පැන් නේද? දුම්මැටි මත්පැන් දීලා ඊළඟට සංගීතයෙන් නේද? මේක උද්දල් කරගෙන සම්පූර්ණයෙන් අර විවේකයේ සම්පූර්ණයෙන් නැති කරගන්න. දරුවන්ට කිසිම ආදර්ශයක් නැහැ. නේද? දැන් අපි ඇත්තටම සහන්න මේ ඊයේත් අපි මේ කීප දෙනෙක් එක්ක අපි සාකච්ඡා කළා මේ අපි මේ විවේකයේ හොයාගෙන යන රටවල්. දැන් ගොඩාක් සංචාරක ව්‍යාපාරය ගැන කතා කරනවානේ. එහෙමයි. ඒ සංචාරක ව්‍යාපාරය තුලින් අපි යන රටවල් අපි නම් කරන්නම අවශ්‍ය නැහැ මොනවද රටවල් කියලා. එහෙමයි. සමහර රටවල් අපිත් එක්ක හිතවත් රටවල් ගොඩාක් රටවල් ඉන්නවා. තියෙන ඒ වගේ නම් කළොත් එහෙම. එහෙමයි. ඒ කියන්නේ මේ රටවල් වලට ගිහිල්ලා මේ සංචාරකමේ වශයෙන් අපි ගිහිල්ලා මොනවද අපි ආධ්‍යාත්මික වශයෙන් හරි එහෙම නැත්නම් අපි සමාජමය වශයෙන් හරි මොනවද අපි ඉගෙන ගන්න. එහෙමයි. වෘත්තිමය වශයෙන් හරි මොනවද අපි ඉගෙන ගන්න. එහෙමයි. නේද? ඒ රටවල් වලට ගිහිල්ලා නොඑක් විදිහේ අනාචාරයේ හැසිරීලා එහෙමයි. නේද? ඒ වගේ විනෝද ගමන් වුණක් විදිහට ගිහිල්ලා ගත යුත්තක් නැහැ අන්තිමට. එහෙමයි. තියෙන මුදල් ටිකක් පියදි පහදන් වෙලා කිසිම දෙයක් නැහැ. එහෙම. තවත් රටවල් වලට ගියාට පස්සේ ඒ රටවල් වල යම් කිසි මේ මනුෂ්‍ය ජීවිත ජීවත් වෙන රටාව ඉගෙන ගන්න පුළුවන්. නේද? එහෙමයි. එතකොට අනිත් අන් අයට ගරු කරන විදිහ ඉගෙන ගන්න පුළුවන්. ඒ අයගේ නීතිමය පසුබිම රාමුව පිළිබඳව ඉගෙන ගන්න පුළුවන්. එහෙමයි. නේද? ඒ වගේ ජීවන රටාව කොච්චර ක්‍රමානුකූලද කියලා ඉගෙන ගන්න පුළුවන්. එහෙමයි. ඒ වගේ ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙනවා. එහෙමයි. නේ ඒවා ඉගෙන ගන්නවා හැර ඒ ඉගෙන ගන්නවා නෙවෙයි සමහර අය ගිහිල්ලා කරන්නේ. අර නොඑක් මේ සමහර අය ඉගෙන ගන්නේ ජීවිතේ පරිහානියට පත් වෙන දේවල් තමයි ඉගෙන ගන්නේ. ඒවා තමයි ඒ රටවල ගිහිල්ලා ඉගෙන කියාගෙන මෙහෙ එන්නේ. මෙහෙ ඇවිල්ලා නේද? කරන්න බලාපොරොත්තු වෙන්නේ අර ඒ පරිසරයේ මෙහෙත් ඒ පරිසරය හදා ගන්න ඕනේ කියලා. එහෙමයි. ඒ නිසා තමයි ඇත්තටම රටක් විදියට, ජාතියක් විදියට, රටක් විදියටත් මේ පවතින තත්ත්වය පිළිබඳව අපිට තේරුම් ගන්න තියෙන්නේ. එහෙමයි. ඉතින් ඒ නිසා අපේ රටේම ජීවත් විය යුතුයි කියලා ගොඩක් අය කල්පනා කරනවා. දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න අපේම රටේම. එහෙමයි. නේද? අපේ රටේ ජීවත් වුණොත් විතරයි මේ පහසු විඳින්න පුළුවන් මේ ඒ විදිහට චර්යා ධර්මයෙන් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ කියලා ගොඩක් අය කල්පනා කරන ස්වභාවයක් තියෙනවානේ. එහෙමයි. ඊළඟට පින්කම් කරන්න පුළුවන් වෙන්නේ. එහෙමයි. අපේ අයට හොඳ නරක කියලා දෙන්න පුළුවන් වෙන්නේ අපේ රටේ හිටියොත් කියලා අපි කල්පනා කරනවා. එහෙමයි. ඒ නිසා එහෙම හිතනවටත් වඩා මම හිතන්නේ විශේෂයෙන්ම මේ විවේකයේ හරියට පරිභෝජනය කිරීම සඳහා ධර්මයේ ඉගෙනගෙන කොතනකට ගියත් ඒ විවේකය පරිහරණය කරන්න කිරීමේ වගකීම තමා සතුයි. ඊටාම වැදගත් වෙන්නේ විවේකේ පරිහරණය කරන ආකාරය අවබෝධ කර ගැනීම තමයි. නේද? ඒ නිසා භාග්‍යතුන් වහන්සේ කියන්නීමට අනුව විශේෂයෙන්ම අපි කල්පනා කළ යුතු සූත්‍ර දේශනාවට අනුව ඒ විවේකය යථාර්ථවාදී ආධ්‍යාත්මික ගුණ වගාව සඳහා ප්‍රයෝගී කරගත්තාම අපිට පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලා හැටියට භික්ෂුන් වහන්සේලාගේ ඒ අරමුණ ඉෂ්ට කරගන්නටත් ශ්‍රාවක ශ්‍රාවිකාවන් විදිහට ඒ අරමුණ ඉෂ්ට කරගන්නටත් අපිට හැකියාව භාග්‍ය උදා වෙනවා. ධර්මඥානෙ දියුණු පමණු කර ගැනීම. ඒ සම්පූර්ණ කර ගැනීම තමයි මෙවැනි ධර්ම සාකච්ඡා තුළින් පවා අපි බලාපොරොත්තු වෙන්නේ. මෙවැනි දැනුම් සම්භාරයක් අපි උපදවා ගැනීම පුණ්‍ය ශක්තියක් හැටියටත් කුසල ශක්තියක් හැටියටත් අපි උපදවා ගන්නවා වෙනවා. මේ රැස් කරගත්තා උතුම් පුණ්‍ය ශක්තියද කුසල ශක්තියද අප හැම දිනාටම කායික විවේකයෙන්, චිත්ත විවේකයෙන්, උපදි විවේකයෙන් විවේකවත් බවට පත් කරගෙන නිර්වාණ ශාන්ති උපදවා ගන්නට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා තබා ගනිමු. සාදු සාදු. සදහවතුනි, කායිකවත් මානසිකවත් ඒ විවේකය අර්ථාන්විතව ගත කරන ආකාරය පිළිබඳව වගේම අනුසාංගික කරුණු රැසක් පිළිබඳව
මේ හෝරාවකට ආසන්න කාලය තුළ නායක ස්වාමීන් වහන්සේ ඉතාම අරුත් සපිරිව අපට පැහැදිලි කර දුන්නා. ඉතින් අද අප සාකච්ඡා කළේ සංයුක්ත නිකායේ වන සංයුක්තයේ වන වග්ගයේ ප්‍රථම සූත්‍රය විවේක සූත්‍රය. ඉතින් ඒ පිළිබඳව ලැබුණු අවබෝධය ඔබේ දිවි මඟ සාර්ථක කරගන්නට හේතු වාසනා වේවා කියා අප ඉතසිතින් ප්‍රාර්ථනාවන් එක් කරනවා. අද වැඩසටහන නිමාවට පත් කරන්න කලින් විශේෂ පුණ්‍යානුමෝදනාවක් සිදු කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. සෑම මාසයකම මේ ධර්ම sannivedana ක්‍රියාන්විතය අපි දියත් කරද්දී අපට අත්වලක් සපයමින් විශේෂයෙන්ම අධික විදුලි බිලක් අපිට ගෙවන්නට සිද්ධ වෙනවා. ඔබ දන්නවා මේ නූතන තාක්ෂණික ක්‍රමෝපායන් හරහා තමයි ධර්ම sannivedanaya මුළු රට පුරා ලොව පුරා අප දියත් කරන්නේ. ඒ වෙනුවෙන් විදුලි බිල සෑම මාසකම පියවන්න ඊටාම ශ්‍රද්ධාවෙන් අපත් සමග අත්වල් බැඳගෙන කටයුතු කරන පද්මිනී ගමගේ මහත්මිය, ඒ වගේම ජයන්ත මහත්මයා සහ සමෝදා සෙනාල් රසෝමි කියන දූ දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාම අපි හෘදයාංගමව මේ මොහොතේදී සිහිපත් කරනවා. ඔවුන් අපේක්ෂා කරනවා එම පින්කමටද දායකත්වය ලබා දීලා මේ ධර්ම sannivedanayට Tamanගේ අතහිත වක්‍රාකාරයෙන් ලබා දීලා ඔවුන් ප්‍රාර්ථනා කරන්නේ මහා පොදු ප්‍රාර්ථනාවක් අප සියලු දෙනාගේම හදවතේ තිබෙන. ඒ තමයි අතිපූජනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනා කළ බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්නට ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට වාසනාව ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාව. ඒ වගේම පින් බලාපොරොත්තුවෙන් සිටින දෙමව්පියන් ඇතුළු සැමට පින් අනුමෝදන් කරන්නටත් ඔවුන් අපේක්ෂා කරනවා. ඒ වගේම මාර්තු මාසය සඳහා මේ ආකාරයෙන් විදුලි බිල පියවන්න මූල්‍යමය ආධාරයක් ලබා දීලා ඔවුන් තව දුරටත් අපේක්ෂා කරනවා. මාර්තු 3 වනදා ජන්මදිනය සමරන කරුණාවතී ජයතිලක මෞතුමියට ආශිර්වාද කරන්න. මාර්තු 23 වනදා 22 වනදා ජන්මදිනය සමරන දිනිත් සෙනාල් පුතුණුවන්ට ආශිර්වාද කරන්න. මාර්තු 31 වනදා ජන්මදිනය සමරන MG සුමිත්‍රා රත්නායක ගුරුතුමියට ආශිර්වාද කරන්නට ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම 2022 මාර්තු මාසයේ 10 වන දිනට යෙදී තිබෙන විවාහ සංවත්සරය වෙනුවෙන් රත්නත්‍රයේ ආශිර්වාදය ලබා ගැනීම සඳහා ඔවුන් තවත් පින්කමකට, තවත් සුවිශේෂී පින්කමකට දායකත්වය ලබා දෙනවා. රුපියල් ලක්ෂයක මූල්‍යමය පරිත්‍යාගයක් ලබා දෙමින් දීඝවාපී චෛත්‍යරාජානන් වහන්සේ ඉදිකිරීම සඳහා තමයි ඒ ආකාරයෙන් එම විවාහ සංවත්සරය අරමුණු කරගෙන ඒ මහා සෑය යලි ප්‍රතිනිර්මාණය කරන්නට ඔවුන් දායක වන්නේ. ඒ අනුව පද්මිනී ගමගේ රත්නප්‍රිය මහත්මිය, ජයන්ත මහත්මාණන්, ජයන්ත රත්නප්‍රිය මහත්මාණන්, සමෝදා සෙනාල් රසෝමි කියන පවුලේ දූ දරුවන් සියලු දෙනා මේක රාශී වෙලා ඒ වෙනුවෙන් දායකත්වය ලබා දෙනවා. එම මූල්‍යමය පරිත්‍යාගය ලබා දෙමින් විවාහ සංවත්සරයට නැවත මතක් කරන්නේ රත්නත්‍රයේ ආශිර්වාදය ලබා ගැනීම වෙනුවෙන් ඔවුන් දායක වෙන්නේ. ගමගේ මහත්මියගේ වැඩිමල් සහෝදරියට නිදුක් නිරෝගී දිගාසිරි සෙත් ප්‍රාර්ථනා කරන්නටත් පවුලේ සුජීවත්ව සිටින සැමට නිදුක් නිරෝගී බව ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නටත් ඔවුන් අපේක්ෂා කරනවා. ඒ සියලුම සුවයහපත් ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉෂ්ට සිද්ධ වේවා කියන පිවිතුරු ප්‍රාර්ථනාවත් අප විසින් සිද්ධ කරමින් මේ බෞද්ධ නාලිකාව ගෙන යන වැඩපිළිවෙලට බොහෝ සෙයින් දානයන් අතර උතුම්ම දානය වන ධර්ම දානයට දායකත්වය ලබා දෙමින් වේවා. ඒ වගේම අනුසාංගික මෙවැනි ක්‍රියාන්විතයන් සඳහා දායකත්වය අතහිත ලබා දෙමින් වේවා. වචනයකින් හෝ බෞද්ධ නාලිකාවේ දියුණුව ප්‍රාර්ථනා කරමින් සම හිතසුව පිණිස කියන මේ උදාරතර පරමාදර්ශී තේමාව මුළු සමාජය පුරා ව්‍යාප්ත කරන්නට වචනයකින් හෝ දායකත්වය ලබා දෙමින් වේවා. අප සමග කලන මිතු දමින් අත්වැල් බැඳගන්න ශ්‍රාවක ප්‍රේක්ෂක සුධීමතුන් සැමට අපි ආශිර්වාද පුද කරමින් මෙවැනි උතුම් වැඩසටහන් සමුදායක් කරහා ඔබේ දිවි ගමන සාර්ථක කරන්නට ධර්ම ප්‍රචාරය වෙනුවෙන්ම වර්තමානයේදී තමන් වහන්සේගේ ජීවිතය පූජා කරමින් කැපකිරීම සිද්ධ කරන වර්තමානයේ ශ්‍රී සම්බෝධි විහාරාධිපතිත්වය හොබෝමින් ඉතාම සුවිසල් සේවාවක් ඉෂ්ට සිද්ධ කරන බෞද්ධ මාධ්‍යාලයේ සභාපති ධූරීන අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ
ඔබ වහන්සේටද නිදුක් නිරෝගී සුව සම්පන්නිය චිරජීවනයේ සැලසේවා. මේ සියල්ල අවසන ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන පරිපූර්ණ සුන්දර නිවීම පිණිසම මේ පින්දම් එකලෙසම හේතු වේවා, වාසනාව වේවා. සාදු සාදු සාදු. එසේනම් අදට සමුගන්නවා කතං සුලබතේ පඤ්ඤං වැඩසටහනෙන් මීළඟ දවසේදීත් හමු වීමේ බලාපොරොත්තු වෙන්න. ඔබ සැමට තෙරුවන් සරණ වේවා. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද